අයිබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින්. රටක් විදිහට අප ඉදිරියට ගමන් කරනකොට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා බොහොම වැදගත්, අතිශයින් වැදගත්. විශේෂයෙන්ම රටවල් අතර තියෙන මිතුරු බව ඒ රටවල සංවර්ධනය වැඩි කරන කාරණාවක් බවට පත් වෙනවා. අපි දකිනවා දැන් ඊයේ දවසෙත් සංවර්ධනය අරුණලු නැවතත් කැන්දමින් කල්යාණී රන් පිවිසුම විවෘත වෙනවා. ඉන් අනතුරු අද දවසේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දෙවෙනි අධීරයේ දිකිරීම විවෘත කරන්නට නියමිතයි. සංවර්ධනය කරා ගමන් කරනවා. කොවිඩ් වසංගතයේ මැද්දේ වුවත් මේ කටයුතු සිදුවෙන බව අපි ඔබට සඳහන් කරන්න ඕනේ. මේ සියල්ලටම විශේෂයෙන් අපට දායකත්වය ලබා දෙන අපට ආධාර උපකාර කරන මිතුරු රටක් ජපානය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර තියෙන ඓතිහාසික සම්බන්ධතාව සෑහෙන ඉතිහාසයකට උරුමකම් කියනවා, සෑහෙන ඉතිහාසයකට දිව යනවා. මේ සියලු සම්බන්ධතා ඇසුරෙන් දැන් වර්තමානයේ ගොඩනැගී තිබෙන පරිසරයත් එක්ක අපේ රටට කොහොමද යහපත් ප්‍රතිඵල අත්කරගන්නේ, මේ සියල්ල පිළිබඳව අද දවසේ අපි කතා කරන්න සූදානම් 7 වෙනි පැය තුලින්. ඒ සඳහා සුදුසුම චරිතයට අපි ආරාධනා කළා 7 වෙනි පැය මැදිරියට. අපි හඳුනා ගනිමු කවුරුන්ද කියන වග. එතුමන් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිතුමන් සංජීව ගුණසේකර මහත්මයා. සුබ දැසනක් ඔබතුමන්ට. සුබ දැසනක්. ඔබතුමන් තානාපතිවරයා බවට පත් වෙලා වැඩි කාලයක් නෑ, අවුරුද්දකටත් අඩු කාලයක්. ජනවාරි මාසේ 6 වෙනිදා පත්වීම ලබන්නේ ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විදිහට. මෙතුමන් පිළිබඳව හඳුන්වනකොට ඇමරිකාවේ අවුරුදු 30ක විතර කාලයක් ව්‍යාපාරිකයෙක් විදිහට සාර්ථකව ගත කළා. ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න අතිශයින් කැපවුණු චරිතයක්. ඒ අතරදී සුනාමි ව්‍යසනයේදී අපේ රටේ නිවාස අහිමි වෙච්ච අපි දන්නා බොහෝ පිරිසක් පීඩාවට පත් වුණා, ජීවිත රැසක් අහිමි වුණා. ඒ පිරිස් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා. නිවාස 39ක් ඉදි කළා ඉන්ද්‍රුව ප්‍රදේශයේ. එපමණක් නෙවෙයි, මේ දවස් 162ක් ඇතුළත මේ කාර්යය සිද්ධ කළේ. ඒ වගේම තව බොහෝ දේවල් ලංකාවේ ජනතාව වෙනුවෙන් අප වෙනුවෙන් ඉටු කරන්නට එතුමන් කැප වුණා. දැන් මේ මොහොත වන විටත් අද වන විටත් එතුමන් අපේ රටේ ජනතාව වෙනුවෙන් කැප වෙනවා. ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විදිහට රටවල් දෙක අතර සම්බන්ධතාව පවත්වාගෙන යන ඒ කාර්යය සිද්ධ කරන අතරේදී තවත් බොහෝ වැඩ කටයුතු එතුමන් සිද්ධ කරනවා. අපි කතා කරන සූදානම් අද දවසේදී පිළිබඳව. අපි ආරම්භයක් විදිහට සංජීව මහත්මයා, දැන් අපි දන්න වසර ගණනක ඉතිහාසයක් තියෙනවා අපේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර මේ ඓතිහාසික සම්බන්ධතාවවලට. වර්තමානයේ කොහොමද තත්ත්වය? මොකක්ද තියෙන සම්බන්ධතාව ජපානයේ සහ ශ්‍රී ලංකාව අතර? ඔබතුමන් දැන් ජපානයට ගියාම ජපාන ජනතාවගෙන් ලංකාව පිළිබඳව අහන්න දකින්න ලැබෙන දේවල් බොහොම සුබවාදීද මේ කාල සීමාවේදී? මම හිතන්නේ අපේ ඉතිහාසය ගත්තොත් 1894 ඉතිහාසයේ සඳහන් වෙනවා අනගාരിക ධර්මපාලතුමත් කර්නල් ඔල්කට් තුමත් තමයි ථේරවාද බුද්ධ ආගම පළමුවට ජපානට ගෙනාවේ කියලා. ඒ ඓතිහාසික සිද්ධියක්. ඊට පස්සේ අපි දන්නවා 1957 සන් ෆ්‍රැන්සිස්කෝ සාම දිවිසුම වෙලාවේ ජපානයට නැගී සිටි ලංකාව. ඒ කාලේ ෆයිනෑන්ස් මිනිස්ටර් ජයවර්ධන මහත්තයා පෙනී සිට මුළු ආසියාව වෙනුවෙන් ජපානයට කතා කරා. ඉතින් මෙය එහෙ පොත්පත් වලත් ළමයිට උගන්වන ඓතිහාසික සිද්ධියක්. ඒ නිසා ලංකාව ගැන කිව්වම කට්ටියට හරි සම්බන්ධතාවයක් තියෙනවා කියලා වැඩිහිටි කට්ටියට ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධතාවය තවත් තහවුරු කිරීම තමයි මම හිතන්නේ මගේ වගකීම. අර අපේ රටේ බොහෝ මේ ඉදිකිරීම නැත්තම් මේ සංවර්ධන කටයුතු ගත්තාම ජපානයේ ආධාර නැත්තම් ජපානයේ උපකාර ඇතිව දැන් ඊයේ දවසේ අපි දැක්ක කල්යාණී රන් පිවිසුම විවෘත වෙනවා. ජයිකා ආධාර යටතේ මේ ඉදිකරන්නේ. දැන් අද දවසේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඒ සංවර්ධන කටයුතු ජයිකා ආධාර මත. ජයිකා කියන නමත් අපේ රටේ බොහෝ දෙනා අතර මුවග රව්පිලි රව් දෙන නාමයක් බවට පත් වෙලා තියෙනවා. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ මේ සහය ඇතිව තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ සහය ලැබෙන ආකාරය ගැන අපි මුලින්ම කතා කරමු සංජීව මහත්තයා. ජයිකා ආයතනය තමයි ජපානයේ සංවර්ධන ව්‍යාපාර වලට රටවල් වලට ණය දෙන ආයතනය. ඉතින් එය හරි තීක්ෂණව ඇනලයිස් කරලා තීක්ෂණව ඒ ප්‍රොජෙක්ට් ඇනලයිස් කරලා ණය දෙන්නේ. ඉතින් ඒ ණය දෙන්නේ ආණ්ඩුවක් සහ ආණ්ඩුව අතර තියෙන සම්බන්ධතාවය මත මට කියන්න පුළුවන්. ඉතින් අපි ඒක ටික කෙටි කාලයක් අපිට ණය දෙන මුදලත් ඒ අලුත් ව්‍යාපාර බැලීම අඩු වුණත් මම කැමතියි කියන්න මේ පළවෙනි පාරට අවුරුදු 7කට පස්සේ
ජයිකා ඩිරෙක්ටර් ජෙනරල් මේ ලංකාවට ආවේ ගිය සුමානේ. ඒ වගේම මේ ඩිරෙක්ටර් ජෙනරල්ගේ ඩිරෙක්ටර් ජෙනරල් වුණාට පස්සේ පළවෙන රට ලංකාව වශයෙන් තෝරගෙන ඒ ලංකාවට ආවදය මම හිතන්නේ ලොකු සම්මානයක් අපිට. අධ්‍යක්ෂතුමාගේ පළමු සංචාරය ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව. ඒක අපිට ලොකු අභියෝගයක් මම හිතන්නේ. ඒ වගේම මම හිතනවා අනාගතයේට හුඟක් ව්‍යාපෘති කීපයක් මම දන්නවා ගැන කතා කරා. අපේ ජනාධිපතිතුමාත් හම්බුණා, අගමැතිතුමාත් හම්බුණා. මම හිතනවා අනාගතයේට මේ සම්බන්ධතාවය තහවුරු කිරීම අපිට අනාගතයේට ලංකාවට වාසියක් වේ කියලා. පැහැදිලිවම අපි අර පහුගිය කාලේ දැක්කා මේ තානාපතිතුමා මේ දැන් බොහෝ දෙනෙක් අතර විවිධ මත පැතිර ගියා. දැන් අර සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීම නැවැත්තුවට පස්සේ ජපානය අපිත් එක්ක තරහ වෙලා ආධාර දෙන එකක් නැහැ. අපිත් එක්ක තියෙන ජාත්‍යන්තර සම්බන්ධතා නවත්තලා දායි. මේ විවිධ කටකතා අපි දැක්කා මේ සමාජයේ විවිධ පක්ෂ විපක්ෂ කණ්ඩායම් පතුරුවා හරිනවා. හැබැයි දැන් මේ ඔබතුමා කියන දේවල් වලින් අපිට පැහැදිලි මේ සම්බන්ධතාවයට පළුදු වීමක් හානි වීමක් සිද්ධ වෙලා නැහැ. ඒ සම්බන්ධතාව තවදුරටත් අඛණ්ඩව ස්ථිරව ක්‍රියාත්මක වෙනවා. ඒ ඓතිහාසික සම්බන්ධතාවය අපි ඒක තවත් පෝෂණය කරන්න අවශ්‍යයි. නමුත් ඒ සම්බන්ධතාවය එහෙම කඩා බිඳුනේ නැහැ. ඊට වඩා ලොකු ජඹුර සම්බන්ධතාවයක් මේ රටවල් දෙක අතර තියෙන්නේ. ඉතින් තානාපතිවරයා වශයෙන් උත් අපේ ආණ්ඩුවත් අපි කරන්නේ ඒ සම්බන්ධතාවය තවත් පෝෂණය කිරීම පමණයි. හොඳ ඔය අතරේදී දැන් විශේෂයෙන්ම මතක් කරන්න උණු කාරණාව තානාපතිතුමා දැන් අපි දැක්කා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් අපේ රටේ බොහෝ පිරිසක් දෙවෙනි මාත්‍රාව ලබා ගන්නට හැකියාවක් තිබෙන ඉන්දියාවේ තිබ කමහල් පවා වහලා දාලා ඒ පිරිස් මව් රටට ගියා. ඒ අවස්ථාවේදී අපේ රටේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා දෙවෙනි මාත්‍රාව ඒ හිඟිය පියවන් ඉදිරිපත් වුණේ ජපානයේ. මේ වැඩපිළිවෙල එතරම් පහසු දෙයක් නෙවෙයි, ලේසි පහසු දෙයක් නෙමෙයි. ඔබතුමන්ගේ දායකත්වයෙන් මේ කටයුත්ත ක්‍රියාත්මක වෙන්නේ ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව සඳහා එන්නත් මිලියන 14ක ප්‍රමාණයක් ගෙන්වා ගැනීමේ කටයුත්ත සිද්ධ වුණා. අපි කතා කරමු මේ පිළිබඳවත්. කොහොමද ජපානය මේ වැඩේට ඉදිරිපත් වුණේ? ඇත්තටම මම පත්‍රයේ ආටිකල් කීපයක් කියවන් යනකොට තේරුම් ගත්තා ජපානයේ සල්ලි බැඳලා තිබ්බා එන්නත් ඒ ජපානයේ ජනතාව මිලියන් 115ක් පමණ. ජපානයේ ජනතාව වගේ දෙගුණයකට අවශ්‍ය එන්නත් වලට ඩිපොසිට් කරලා තිබ්බා. එතකොට මම තේරුම් ගත්තා ඒගොල්ලන් මිලියන් 64ක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් වලට සල්ලි බැඳලා තිබ්බා. එතකොට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ජපානයේ උපරිම මේ පළවෙනි ස්ථානයේ නෙමේ ෆයිසර් මොඩර්නා එන්නත තමයි ඒගොල්ලන් දෙන්න තීරණය කරගෙන ගියේ ඒ වෙලාවේ. ප්‍රමුඛතාව අනුව. ඉතින් ඒතකොට අපිට ඒ වෙලාවේ අවශ්‍ය වෙලා තිබ්බේ ලක්ෂ 6ක් ඇස්ට්‍රාසෙනෙකා. මොකද පළවෙනි එන්නත ගහලා හුඟක් කට්ටිය මාස 4ක් පමණ කාලයක් හිටියා මේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත නැතුව. ඉතින් ඒ වෙලාවේ ජනාධිපති කාර්යාලයට ජනාධිපතිතුමාගේ උපදේශක ලලිත් විරතුංග මහත්තයාට කතා කර විට අතර ජනාධිපතිතුමාගේ අනුමැතිය අනුව මට ලියුමක් දුන්නා. අපි ලක්ෂ 6ක් ජනාධිපතිතුමා ලියුමක් දුන්නා ලක්ෂ 6ක් එන්නද දීලා අපි ලංකාව එය සල්ලිදී මිලදී ගන්න ලෑස්තියි කියලා. ඉතින් ඒ ලියුම ලංකාවේ හිටිය ජපාන් තානාපතිතුමාට දුන්නා. මටත් එව්වා. මම ඒ ලියුම අරගෙන ප්‍රයිම් මිනිස්ටර්ගේ ඔෆිස් එකට දුන්නා. දීලා ඊට පස්සේ සුමාන 3ක් විතර ගියා. උත්තරයක් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ උත්තරයක් එනකම්ම කතා කරලා ඒ වෙලාවේ කිව්වා මේක අපි හිතලා බලන්නම් කියලා. නමුත් සුමාන 6ක් 7ක් ගියා. හැබැයි හැම සුමානෙම අපි ලංකාවේ වෙන මේ කොවිඩ් වසංගතයේ වෙන තොරතුරු මං ෂෙයා කරා. කළා මේක මම ප්‍රසන්ට් කරේ මේක humanitarian crisis එකක් කියලා. මොකද හුඟක්ම මේ එන්නත ලැබුණේ අවුරුදු 60න් වැඩි කට්ටියට ඇස්ට්‍රාසෙනෙකා. ඉතින් ඒගොල්ලන් ඒ වාසික කට්ටියත් ඒගොල්ලන්ගේ ළමනුත් මුරුබලලත් මිරිබලත් ඔක්කොමලා හරි අපහසු තත්වයකින් හිටියේ. ඉතින් ඒක මේ humanitarian crisis එක කිව්වම මේගොල්ලන් හරි කරුණාවන්ත විදිහට ලංකාව දිහා බලන්නේ. ඊට පස්සේ සුමාන 7ක් විතර පස්සේ මට තොරතුරු ලැබුණා. මට කතා කරලා කිව්වා ලක්ෂ 6ක් නෙමේ ලක්ෂ 14මාරක් නොමිලේ දෙන්න අපි තීරණය කළා තියෙනවා කියලා. ඒකෙන් තමයි එහෙම තමයි වුනේ. අර ජපානයේ ඉන්නේ සිනහව පිරිච්ච මුහුණවල් තියෙන මිනිස්සු
ඒ ගතිගුණ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ටත් දැන් ඇවිල්ලා තියෙන සංජීව මහත්මයා. දැන් මේ කොවිඩ් අර්බුදය වෙනුවෙන් කොවිඩ් වෙසනේ හමුවේ ශ්‍රී ලාංකික ප්‍රජාවත් අපේ රටට ආධාර කරන්න කැප වුණා. උන් ඉතිහාසයේ වැඩිම මේ මුදලක් අපේ රටට එව්වා. මේ විශේෂයෙන්ම අපේ රටේ ජනතාවට පිහිට වෙන අපි ගැනත් කතා කරමු. ඒ සිනහව පිරිච්ච මුහුණුවල් වලින් ලබාගත් ආදර්ශය අපේ රටේ ජනතාව දැන් මේ වෙනකොට භුක්ති විඳිමින් ඉන්නවා. ඒ පිරිස බොහොම සුහදශීලී සහ රට ගැන හිතන පිරිසක්. ජපානයේ විසින ශ්‍රී ලාංකිකයන් අපි වුණත් අමතක කරන්න නරකයි. මේ මොහොතේදී මේ අපි සඳහන් කරමු කොහොමද මේ කටයුත්ත සිද්ධ වුණේ මේ විදිහට අපේ රට වෙනුවෙන් ආධාර එකතු කරන වැඩසටහන. අපිට ෆොරින් මිනිස්ට්‍රියනුත් හෙල්ත් මිනිස්ට්‍රියනුත් ලංකාවෙන් අපිට ආධාර අවශ්‍යයි කියලා අපිට සර්කියුලර් එකක් ආවා. පුළුවන් ආධාරයක් අපිට මේ කවුල මොකද ඒ වෙලාවේ අප්‍රේල් මාසයේ කොවිඩ් වසංගතය අධික ලෙස ලංකාවේ තිබ්බා. අපිට ඔක්සිජන් කොන්සන්ට්‍රේටර්ස් ඒ මැෂින් ඒ BPAP මැෂින්ස් හිඟයක් තිබ්බා. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා ප්‍රජාවේ කැපී පෙනෙන චරිත 30ක් පමණ එක්රැස් කරගෙන අපි කරේ අත්‍යම ඉස්පිරිතාල 14ක අවශ්‍යතාවයන් අරගෙන ඒ අවශ්‍යතාවයන් වලට කොමන් උපකරණ 8ක් තෝරාගත්තා. ඒ උපකරණ බහුලව අවශ්‍ය උපකරණ 8 තෝරගෙන ඒවා වල ගණන් අරගෙන ඒ ඉම්පෝර්ට් කරන ආයතන වලින් නෙගෝෂියේට් කරලා ඒ වල ගණන් අරගෙන ඒ ඉන්ෆර්මේෂන් ඒ විස්තර අපි ශ්‍රී ලංකා ප්‍රජාව එක්ක ෂෙයා කරා. ඉතින් එතකොට ඒ ප්‍රජාවට කෙලින්ම අපි සල්ලි අත ගන්න නැතුව කෙලින්ම මේ උපකරණ ගේන කම්පැනි එක කතා කරලා සල්ලි යවන්න හැරෙට අපි ඒක සැලැස්සුවා. විනිවිදභාවයක් ඇතුව. විනිවිදභාවයක් ඇතුව. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ගාන අහන්න කීයද කියලා. ඒ ඇත්තටම ගාන තවත් ටිකක් අඩු වුණා. මොකද අපි හිතුවට වඩා ඔක්සිජන් කොන්සන්ට්‍රේටර් මීටර 14ක්. ලක්ෂ 12ක් පමණ එකක් 14ක් ගත්ත එක කම්පැනි එකකින්. ඉතින් එතකොට අර වොලියුම් එකකින් හින්දා තවත් ටිකක් අඩු වුණා. ඉතින් ඒකින්ද මේක ශ්‍රී ලංකා ප්‍රජාවයට හුඟක් ළඟට ඒක ඇත්තටම ඒගොල්ලන්ට තේරුණා මේක මේ විනිවිදභාවයක් ඇතුව සහ පැහැදිලිව මේ රටේ ජනතාව වෙනුවෙන් හිතලා කටයුතු කරනවා කියලා දැනුණා. ජීවිතයක් බේරා ගන්න පුළුවන් අවස්ථාවක් කියලා මම මේක ප්‍රසන්ට් කරේ. මොකද මේ ඔක්සිජන් නැතුව කට්ටිය මේ නැති වෙන වෙලාව. මම කිව්වා ඕගොල්ලෝ මේ පළවෙනි පෙළේ රටකට ඇවිල්ලා මේ තියෙන ඔපචුනිටි එකක් මේක. මේ අපේ දුප්පත් කට්ටියට උදව් කරන්න. මොකද හුඟක්ම ස්පිරිතාල කොළඹින් පිට ස්පිරිතාල වලට අපි මේ උපකරණ යවුවේ. ඒකින්ද මම හිතන්නේ මේක අපිට කෝටි 5ක් පමණ මුදලක් අපි එක්කව කරලා මේ රෝහල් 14කට අපි මේක බෙදා යවුවා. ඒ බෙදා යැවීමත් කරේ වොලන්ටියර්ස්ලා මාර්ගයෙන්. ඒ බෙදා යවනකොට අපි ඒ එක මැෂින් දුන්න පවුල් වලට කතා කරලා ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා අක්කලන්ගේ ලංකාවේ කට්ටියට ගිහිල්ලා ඒක බලාගෙන තෘප්ති විඳින්න අවස්ථාවක් සලසලා දුන්නා. හොඳයි අපිට මොහොතක් දෙන්න. අපි වෙලා බලලා ඉමු. සාමාන්‍ය වර්ධනයට සහ සුවපත් දිවියකට නැන්ග්‍රෝ HMO ඔබේ දරුවාගේ දිවි මඟ පෝෂණය කරයි. ඔබ නැවතත් 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ ජපානයේ ශ්‍රී ලංකා තානාපතිතුමන් සංජීව ගුණසේකර මහත්මයාත් එක්ක. එතුමන්ගේ නායකත්වයෙන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. අර වැඩපිළිවෙලක් සිද්ධ වෙන නායකත්වයත් බොහොම වැදගත් කියන කාරණාව අපිට හිතෙන සංජීව මහත්මයා. මොකද නැත්නම් මීට පෙර තානාපතිවරු හිටියා. මීට පෙර ජපානයේ ශ්‍රී ලංකා නියෝජනයන් තිබ්බ. අපි මෙතරම් මේ ආධාර ලැබෙනව නැත්නම් මේ විශේෂයෙන් අපේ රට ගැන හිතනවා කියලා දැක්කේ නැහැ. දැනුනේ නැහැ. හැබැයි දැන් ඒ හැඟීම අපිට ඇති වෙලා තියෙනවා. දැන් මුදල් වශයෙන් ගත්තොත් එහෙම කෝටි 5ක මුදල් මේ ප්‍රජාව එකතු කරලා අපේ රටට මේ ආධාර විදියට එවුවා. මේ ඉතිහාසයේ වැඩිම ජපානයේ ශ්‍රී ලංකාව ප්‍රජාවක් එවපු මුදල් ප්‍රමාණය. නැත්තම් මීට පෙර අපිට මෙවැනි තත්ත්වයක් අහන්න දකින්න හම්බුනේ නැහැ. ඔය අතර මේ සංජීව මහත්මයා දැන් මේ ඉදිරියේදී අනාගතයේදී අපේ රටේ තරුණයන්ටත් ලොකු අවස්ථාවක් විවර වෙන්න නියමිතයි. ඔබතුමන් ඇතුළු පිරිස මේ කටයුත්තට දායක වෙලා තියෙනවා. දැන් පහුගිය කාලේ අපි දැක්කා සමහර විට චෝදනාත්මක ස්වරූපයෙන් කතා කරන රට අතහැරලා යනවා, පාස්පෝර්ට් පෝලිම් වල ඉන්නවා. මේ අපේ රටේ ඉන්න බොහෝ පිරිසක් විදේශගත වෙනවා කියලා. හැබැයි රටක් වුණාම විදේශ විනිමය ලැබෙන්නත් ඕනේ. අර මේ විදේශ සංචිත ප්‍රමාණය වැඩි කරගන්න, ඩොලර් සංචිත ප්‍රමාණය වැඩි කරගන්න මේ කටයුත්ත බොහොම වැදගත්. දැන් අලුත් වැඩපිළිවෙලක් ඉදිරියට ක්‍රියාත්මකයි. අපි මේ වැඩපිළිවෙල පිළිබඳව
වැඩි වශයෙන් කතා කරන්න සූදානම් වෙමු. සහ මේ කොහොමද අපේ රටේ තරුණ තරුණියන්ට ජපානයේ තියෙන රැකියා අවස්ථා විවර උනේ? මේකත් ලොකු දැවැන්ත වැඩපිළිවෙලක ප්‍රතිඵලයක්, ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදිහට තමයි අපි දකින්නේ. දැන් කොහොමද දැන් ඉදිරියේදී අපේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සඳහා ඒ ඉඩකඩ විවර වෙන්නේ? ජපානයට යාමට නීතියානුකූල යාමට වැඩ කරන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි TTIP කියලා ටෙක්නිකල් ඉන්ටර්න් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක. ඒක 2018 සිට ජපානයත් ලංකාවත් අතර අසංකර ගිවිසුමක් යටතේ ක්‍රියාත්මක වීගෙන යන කාර්යයක්. අලුත් ප්‍රෝග්‍රෑම් එක තමයි SSW කියලා ස්පෙෂලායිස්ඩ් ස්කිල් වර්කර් ප්‍රෝග්‍රෑම් එක. මේක අවුරුදු දෙකකට පෙර ජපානයේ හිටපු අගමැති ශින්සුන් අබේගේ විෂන් එක මත පටන් ගත්ත ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මේකෙන් කෙරෙන්නේ මොකද ජපානයේ ජනතාව හුඟක් වයස වැඩි වීගෙන යනවා. ජපානයේ වැඩිහිටි ජනගහනය වැඩි, මරණ සංඛ්‍යාව වැඩි ඉපදෙන සංඛ්‍යාවට වඩා. ඒකින්ද ජපානයේ ජනගහනය අඩු වේගෙන යනවා ගිය අවුරුදු 5ේදී. ඉතින් මේ මහලු සංඛ්‍යාව වැඩි හින්දා හුඟක් විෂයන් තියෙනවා. ඉන්ඩස්ට්‍රීස් 14ක් අයිඩෙන්ටිෆයි කරලා තියෙනවා. වැඩ කරන කට්ටිය අත්‍යවශ්‍ය කියලා. ඒ 14න් එකක් තමයි කෙයා ගිවිං. ඒක තමයි සෞඛ්‍ය මිනිස්ට්‍රියේ යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශ ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ එන කෙයා ගිවිං. තව තියෙනවා කෘෂිකාර්මාන්ත අමාත්‍යාංශ යටතේ සර්විස් මේ රෙස්ටොරන්ට් සර්විසින් කියලා. ඒ වගේ අංශ 14කට මේක බෙදලා තියෙනවා. අත්‍යවශ්‍ය ඒරියාස් කන්ස්ට්‍රක්ෂන්, හොස්පිටැලිටි, ඒ වගේ ඒවත් අතර තියෙන විභාග 82ක්, විෂයවන් 82කට වාඩි වෙන්න පුළුවන්. ලංකාව පළවෙනි වරට මේගොල්ලන් ජපානයේ ප්‍රමුඛතාවය දෙන්නේ සාමාන්‍යයෙන් ආසියානු රටවල් වලට. වියට්නාමය, කැම්බෝඩියාව, ෆිලිපීනය, ඉන්දෝනේෂියාව, ලාओස් වැනි රටවල් වලට ප්‍රමුඛතාවයක් දෙනවා කට්ටියව ජපානට ගෙන්න ගන්න. ඒ අතර ඒන් පිට නේපාලයට පමණයි මේ විභාග එක විභාගයක් දෙන්න අනුමැතිය ලබා තිබ්බේ. නමුත් මේ පෙබරවාරි මාසේ ඒ අතර 6 වෙනි ලංකාව 6 වෙනි රට වෙනවා විභාග දෙකක් තියන්න අනුමැතිය ලබා තියෙනවා. ඒ තමයි මේ තත්ත්වයේ බොහොම විශේෂ තත්ත්වයක් දැන් ජපානයේ ගත්තත් බුදුදහම වැඩි වශයෙන් අදහන රටක් විදිහට මේ අපි හැමදෙනෙක්ම හඳුන ගන්න රටක්. අර විනය කියන අතින් උපරිම තැනක ජපානයේ ඉන්න විනය සහ අපි හොරකම දූෂණයේ වංචාවට තිත තියපු රටක් විදිහට ජපානයේ හඳුනගන්න. ඉතින් අර මම හිතන්නේ ඔවුන් බලනවා මේ තව රටකින් කෙනෙක් ඔවුන්ගේ රටට ගෙන්න ගන්නකොටත් මේ දේවල් පිළිබඳව බලනවා. විශේෂයෙන්ම මේ විනය කියන දේ අංක 1 බවට පත් වෙලා තියෙනවා ජපානයේ. ඒ දෙත් එක්ක තමයි මේ රටවල් තෝරගන්නේ. එහෙමයි. ඒකත් අනුව එතකොට සම්බන්ධතාවයත් කිව්ව වගේ ආගම, සංස්කෘතිය සහ අපේ ඒ සම්බන්ධතාවය ඉතා වැදගත් වෙන ජපානයේ. ජපානයේ වගේ රටක් තීරණ ගන්නකොට තියෙන කරුණු මත පමණක් නොව සම්බන්ධතාවය අනුව ඒ දෙකම එක්කවුල තමයි තීරණ ගන්න. අර ඔබතුමන් ඔය කියන විදිහට ඓතිහාසික සම්බන්ධතාව ජපානයේ සහ ශ්‍රී ලංකාව අතර තිබ්බ මිත්‍රත්වය අර ඔබතුමන් කලින් ආරම්භයේදී සඳහන් කරපු දේවල් කොහොමද අපේ දෙරට අතර සම්බන්ධතාවය ඇති වුනේ කියන ඒ සියල්ල සැලකිල්ලට ගන්න නැති මේ තත්ත්වයේදී. එහෙමයි. එහෙමත් වර්තමානයත් අවශ්‍යතාවයත් මේ අපිටත් පුළුවන් වුණා මිෂන් එකනුත් අපිට පුළුවන් වුණා ඒගොල්ලන්ට පහදා දෙන්න මේ කෙයාගිවිනුත් මේගොල්ලන් බලනවා. රටක් වශයෙන් ඒගොල්ලන් දන්නවා කෙයාගිවින් නම් ලක්ෂ කීයක් වැඩ කරන කට්ටිය අවශ්‍යද කියලා. එතකොට මිෂන් එකක් හැටියට එම්බසි එක හැටියට අපි ඒගොල්ලන්ට කන්වින්ස් කරන්න ඕනේ මෙහි ප්‍රයිවට් සෙක්ටර් එක ජපානයේ ප්‍රයිවට් සෙක්ටර් එක ලංකාවේ කෙයාගිවර්ස්ලා මෙච්චරක් ගන්න ඩිමාන්ඩ් එකක් තියෙනවා කියලා. ඉතින් ඔය අපිට සපයන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ක මත ගිය අවුරුදු දෙකේදී ජපාන් භාෂාව උගන්වන ඉස්කෝල 200ක් පමණ අලුත් පෞද්ගලික ඉස්කෝල 200ක් පමණ ඇරලා තිනවා. ඒ වගේම ටෙක්නිකල් වොකේෂනල් ඉන්ස්ටිටියුට්
වලත් ජපාන් භාෂාව උගන්වන්න පටන් ගන්න තියෙනවා. හොඳ සංජීව මහත්මයා මේ දැන් මේ විදිහට රැකියාව ලබා දෙනකොට මොනවද ජපානයෙන් සුදුසුකම් විදිහට බලන්නේ? කාරණා දෙකක් තියෙනවා. පළවෙනි භාෂාව. භාෂාව දැන් මේ SSW ප්‍රෝග්‍රෑම් එකට භාෂාව මෙහෙම තියෙන පළවෙනි level එක කියන්නේ N5 level කියන එක. දෙවෙනි level එක N4 level. ජපාන් භාෂාව පිළිබඳ දැනීම. ඔව් ජපාන් භාෂාව පිළිබඳ දැනීම දෙවෙනි N4 level එකට අඩුම වශයෙන් තියෙන්න ඕනේ මේ exam එකට පාස් වෙන්න. තවත් exam එකක් තියෙනවා ජපාන් ෆවුන්ඩේෂන් එකෙන්. ජපාන් ෆවුන්ඩේෂන් එකේ දෙන exam එක ඒක ඇත්තටම මේ SSW ප්‍රෝග්‍රෑම් එකට සකස් කරේ language test එකක්. ඒකත් පළවෙනි පාරට පෙබරවාරි මාසයේ ඒ එක්සෑම් එක තියන නියමිතයි. ඉතින් භාෂා ක්වොලිෆිකේෂන් එක දෙවිදිහකට කරන්න පුළුවන්. අර ජපාන් ෆවුන්ඩේෂන් එක්සෑම් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් N5 N4 level එකට පාස් වුණා නම් ඒකට ක්වොලිෆයි වෙනවා. එතකොට ඊට පස්සේ තමයි මේ ස්කිල් මේ ටෙස්ට් එකට විභාගයට වාඩි වෙන්න ඕනේ. ඒත් ඒකෙන් පාස් වුණොත් ඔය දණ්ඩ තියෙන දෙකයි විෂයන් දෙකයි මේ අපිව අප්‍රූව් කරලා තියෙන්නේ. අපි අනිත් විෂයවත් පුළුවන් තරම් ඉක්මනට ලංකාවේ තියන්න අපි කතා කරගෙන යනවා. ඒවට අවශ්‍ය තොරතුරු අපි ෂෙයා කරලා යනවා. ඔය අතර මේ වයස් සීමාවක් තියෙනවද? මේ දැන් තරුණ තරුණියන් සඳහා තමයි වැඩි වශයෙන් රැකියාව අවස්ථා උදා වෙලා තියෙන වයස් සීමාවක් තියෙනවද? SSW ප්‍රෝග්‍රෑම් එකට වයස සීමාවක් නැහැ. ඒකට වයස එක තමයි හොඳ. ඒකට වයස සීමාවක් නැහැ. සාමාන්‍ය SSW ප්‍රෝග්‍රෑම් එකට ඔය භාෂාවයි එක්සෑම් එකේ පාස් වුණාම අඩුම පඩියකුත් දීලා තියෙනවා. මම කියන්නේ yen ලක්ෂ 2ක් පමණ. වටුපක් අපේ රටේ මුදලින් ඔව් අපේ මුදලින් ලක්ෂ 4ක් පමණ මිනිමම්. ඒ තමයි මිනිමම් වේජ් එක. ඊට පස්සේ ඕවර් ටයිම් හොයන්න පුළුවන්. ලක්ෂ 4ත් 5ත් අතර මුදල. 5ක් 4 පුළුවන්. සද්ධායකවත් ඒ හය කරන කම්පැනි එකටත් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. අපි පහුගිය කාලේ දැක්ක සංජීව මහත්මයා විවිධ ඒජන්සි නැත්තම් රැකියා ලබා දෙන ආයතන මුදල් අය කරනවා. ජපානයට මං යවන්නම් මෙච්චර මුදලක් අපිට දෙන්න. හැබැයි ඔය ඔබතුමන් කියපු ක්‍රමය අනුව අපිට 7-10ක මුදලක්වත් වේදන් වෙන්නේ නැහැ. අපේ අතින් කිසි මුදලක් වේදන් වෙන්නේ නැහැ. ඒ අවශ්‍ය ප්‍රවීණතාව ලබාගෙන තියෙන්න ඕනේ. වයස් සීමා අදාළ වෙනවා නම් ඒ වයස් සීමා සම්පූර්ණ කරන්න ඕනේ. නැත්නම් ඔබතුමන් සඳහන් කළා වයස් සීමාවකුත් අදාළ වෙන්නේ නැහැ කියලා SSW ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය වෙන්නේ නැහැ. TTIP ටෙක්නිකල් ට්‍රේනින් එකට වයස අවුරුදු 23න් අඩු 23න් අඩු බඳපු නැති වෙන්න ඕනේ. හොඳයි. අපිට තව බොහෝ දේ කතා කරන්න තියෙනවා සංජීව මහත්මයා. ඊට කලින් අපි විරාමයක් ලබා ගමු. විරාමයෙන් පස්සේ අපි බොහෝ දේ කතා කරමු. දැඩි ලෙස උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයක් වෙන්න පුළුවන්. ජපානයට යෑමට ඔබට සිහිනයක් තියෙනවා නම් කොහොමද සැබෑ කරගන්නේ? අපි කතා කරමු. ඔබට අතකට වෙන 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ ජපානයේ ශ්‍රී ලංකා තානාපතිතුමන් සංජීව ගුණසේකර මහත්මයාත් එක්ක ඓතිහාසික සම්බන්ධතා තුළින් විශේෂම ජපානයෙන් අපේ රටට ලැබුණු දේවල් බොහෝමයි. දැන් වර්තමානයේදී අපි මේ දේවල් පිළිබඳව දකිනවා, විඳිනවා. ජපානයේ රැකියාවක් සඳහා යන්නට ඔබට කැමැත්තක් තියෙනවා නම්, ලැබියාවක් තියෙනවා නම් ඒ සඳහා වන ප්‍රවේශය පිළිබඳවයි අපි කතා කරමින් ඉන්නේ. සංජීව මහත්මයා ඔබතුමන් සඳහන් කළා SSW ක්‍රමය, ඒ වගේම TIT ක්‍රමය. මේ ක්‍රම දෙක යටතේ ජපානයේ රැකියා අවස්ථා සඳහා යන්න පුළුවන්. දැවැන්ත විශාල මුදලක් සාමාන්‍යයෙන් අපේ රටේ ඉඳලා අවුරුද්දකට මේ උපයන්න පුළුවනුත් උපරිම ලක්ෂ 2ක් විතර වෙන්න පුළුවන්. හැබැයි මාසයකට ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 4ක විතර මුදලක් උපයන්න පුළුවන්. 4ත් 5ත් අතර ඉතුරු කරගන්නත් පුළුවන් ලක්ෂ 2කමාරක් විතර. මේ පවුලේ තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ලොකු වැඩ කොටසක් ඉටු කරගන්න පුළුවන් ජපානයට ගිහිල්ලා. එක අතකින් විදේශ විනිමය අපේ රටට ගලාගෙන එනවා. ලොකු ගැටලුවකට, දැවැන්ත ගැටලුවකට ස්ථිරසාර විසඳුමක් ලැබෙනවා. දැන් රැකියා අවස්ථා කොච්චර ප්‍රමාණයක් විතර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවද ඔබතුමන්ගේ ඉලක්කය කොයි වගේද? ඉලක්කය අඩුම වශයෙන් රැකියා 5000ක් අවුරුද්දට රැකියා 5000ක් ලබා දෙන්න සැලසුම සකස් කරන්න. සෑම වසරකදීම 5000 ගානේ අඩුම වශයෙන් 5000ක් ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දක්ම මත මම තානාපතිවරයා වශයෙන් යන්නේ ඉස්සෙල්ලා මට දුන් ඉලක්ක කීපයකින් එකක් තමයි මේ. ඉතින් පෙබරවාරි මාසයේ පෙබරවාරි මාසයේ සිට හැම මාසෙම කෙයා ගිවිං වලට 50යි
ෆුඩ් සර්විස් වලට 50යි එක්සෑම් එකට ලියන්න පුළුවන්. ඉතින් මම හිතනවා දැන් අපේ මේක පෞද්ගලික ආයතන වලටත් මේක කරන්න Foreign Bureau of Employment එකෙන් අවස්ථාව දීලා තියෙන නිසා අපේ throughput එක දැන් වැඩි. ඉතින් මම හිතනවා language එකත් ඉගෙනගෙන මේ exams pass වෙන percentage එක වැඩි වෙයි කියලා. එතකොට දැන් තියෙන විදිහට 1200යි. මොකද ඒ කියන්නේ හැමදෙනාම pass වුණොත්. නමුත් මම දැන්ටම ලියුමක් දීලා තියෙනවා. දැන්ටම Foreign Bureau of Employment එකේ care giving වලට 1700ක් register වෙලා තියෙනවා. ඉතින් ඒ ටික මේ අවුරුදු 3ක් යනවා ඒ කටට විතරක් මේ වෙන්නේ. ඒ වගේ රෙජිස්ටර් වෙන්න අවශ්‍යමත් නැහැ. අර මේ බොහෝ දෙනෙක් අතර තියෙන මේ ගැටලුවක් තමයි දැන් ඔය අපි දන්නා මැද පෙරදිග රටවලට ගියාම තාඩන පීඩන වලට ලක් වෙනවා බොහෝ පිරිසක්. අපේ රටේ ජනතාව අපේම අම්මලා තාත්තලා බොහෝ වෙලාවට මව්වරු තමයි මැද පෙරදිග විදේශ රැකියාව වලට යන්නේ. විවිධ තාඩන පීඩන වලට ලක් වෙනවා අපි දැක්ක. හැබැයි ජපානයේ එහෙම නැහැ. ජපානයේ ඉන්නේ බොහොම අර විනය අතින් මේ හැදියාව අතින් බොහොම උගත් පිරිසක් ඉන්නේ. මේ පිරිස යටතේ සේවය කරන්න ලැබෙනවා කියන එකත් විශාල ඇත්තටම ලොකු දෙයක්. ඒක ඇත්තටම පෙර පිනක් කියලා මම හිතනවා. මොකද මේ කට්ටිය හරි කරුණාවන්තයි. හරි කරුණාවන්තයි. හොඳට වැඩ කරොත් ඒ කට්ටිය දෙන්න ඕන අඩුම වැටුපට වඩා පමණක් නෙමෙයි ඊට වැඩක් දෙනවා. ඊට වඩා තව හරිම කරුණාවන්තයි ලංකාවේ කට්ටියට කරුණාවන්තකමින් බලන්නේ. ඉතින් ඒකින්ද ජපානයට යන්න අවස්ථාව ලැබුණා කියන්නේ මම හිතන්නේ ඒ ගිය මනුස්සර පමණක් නෙමෙයි ඒ මුළු පවුලක් දිනු වෙන්න පුළුවන් අවස්ථාවක් මේක. ඒක නිසා මේක මගේ අරමුණ 5000ට වඩා එන අවුරුදු කීපෙදී මේක සැලසුම මේව කරන්න අපි දැන්ටම ලියුම් දීලා තියෙන්නේ 50ට වඩා අඩු ගානේ 300ක්වත් මාස්ටර් 300ක්වත් එක විෂයෙන් එන සැලසුම් කරන්න කියලා. ඉතින් ඒක පළවෙනි මාස 6න් පස්සේ ආපහු ආවේ පාස් වුණ ගාන බලලා එම කරනවා කියලා ලියුමක් හම්බෙලා තිනවා අපිට. ඉතින් අපි ඒවා අපේ එම්බසියෙන් කෙරෙන්න අවශ්‍ය සෑම දෙයක්ම උපරිමයෙන්ම ලංකාවේ ජනතාව වෙනුවෙන් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අතර අර TIT ක්‍රමය යටතේ වයස අවුරුදු 23ක් 37 අතර පිරිස වලටද අවුරුදු 23න් අඩු. 23ට අඩු. ඒක ටෙක්නිකල් ඉන්ටර්න්. ඒ කට්ටියට ටෙක්නිකල් ඉන්ටර්න් ඒ කට්ටියට ලැන්ග්වේජ් එක පළවෙනි ලෙවල් එක විතරක් අවශ්‍යයි ඇති. එතකොට ඒගොල්ලන් මාස 4ක පමණ මාස 4-5ක් අතර පුහුණුවක් ලබන්න ඕනේ. ඒක තමයි අපේ ගිවිසුමේ තියෙන රෙගුලාසිය. ඉස්සර ඒක කරේ Foreign Bureau of Employment එකෙන්. දැන් මේක වැඩි කරන්න ඕන නිසා ඒගොල්ලන් ආයතන 8කට පමණ පෞද්ගලික ආයතන 8කට පමණ අප්‍රූවල් එක දීලා තිනවා මේ කට්ටියව පුහුණු කරන්න. ඉතින් ඒක ලොකු දෙයක්. ඒකින්ද මේ ගිය මාස 14 තුරේදී කාටවත් එන්න හම්බුන්නේ නැහැ. දැන් මම දන්න තරමින් 200ක් පමණ වීසා ලැබි පාස් වෙච්ච කට්ටිය ඉන්නවා ජපානට එන්න. මම හිතනවා මාර්තු මාස වෙනකොට ඒගොල්ලන්ට මේ ජපානට එන්න අවස්ථාව ලැබෙනවා කියලා. මේ වීසා ප්‍රශ්නේ උඩ. මොකද මේ කොවිඩ් වසංගතය මත. ඉතින් මම හිතනවා එන අවුරුද්දේ මාස 9 මාර්තු මාසයෙන් පස්සේ ලාංකිකයන්ව ලොකු සංඛ්‍යාවක් ජපානට ගෙන ගැනීමට තමයි මගෙත් අපේ ශ්‍රී ලංකා එම්බසියත් අරමුණ. හොඳයි. රටේ බොහෝ දෙනෙක්ගේ අපේක්ෂාව වැඩි පිරිසක් මේ විදේශගත වෙලා විදේශ විනිමය අපේ රටට ගේන්න හැකියාව තියෙනවා නම් ලොකු ප්‍රශ්නයකට දැවැන්ත ගැටලුවකට ස්ථිරසාර විසඳුමක් විදිහට ඒ කටයුත්ත නිර්මාණය වේවි කියලා අපි විශ්වාස කරනවා. අතරේ සංජීව මහත්මයා මේ දැන් අපි අර ජපානයේ ශ්‍රී ලංකා ප්‍රජාව පිළිබඳව කතා කළා. දැන් ඔබතුමන් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා තානාපතිවරයෙක්ගේ වගකීම ඒ රටේ ඉන්න තමුන්ගේ ප්‍රජාව රැකබලා ගැනීම ගැටලුවලට විසඳුම් ලබා දෙන එක. දැන් ජපානයේ බොහෝ පිරිසක් ඉන්න සාමාන්‍ය කොච්චර විතර පිරිසක් ඉන්නවද සහ මොනවද ශ්‍රී ලාංකිකයන් විදිහට උන්ට තියෙන ගැටලු හඳුනගෙන පිළිතුරු ලබා දෙන ඔබතුමන් ඇතුළු පිරිස කටයුතු කරනවද? වීසා වලින් ඉන්න ලාංකිකයන් ඉන්නවා 30000ක් පමණ. ඒ තමයි රෙජිස්ටර්ඩ් වීසා මත ඉන්න ශ්‍රී ලංකා ප්‍රජාවේ ගාන 29887ක් 30000ක් පමණ. ඒ 2014ත් සමග බැලුවම 2014 හිටියේ 14000ක් පමණ වීසා එක. දැන් දෙගුණයට වඩා වැඩි වෙලා. ඒ වගේම තව ලාංකික පිරිසක් ඉන්නවා ජපාන් පාස්පෝර්ට් සමග. ඉතින් ඒ සංඛ්‍යාව මේ ගානට එන්නේ නැහැ. ගණනට ඇතුළත් වෙන්නේ නැහැ. ගානට ඇතුළත් වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා 35000ක් පමණ අඩුම වශයෙන් ලාංකිකයෝ ජපානයේ සිටිනවා කියලා. ඉන්න කැටගරි කීපයක් තියෙනවා. ශිෂ්‍යයෝ ඉන්න මම හිතන්නේ 5000ක් පමණ. ශිෂ්‍යයෝ. ඒ ශිෂ්‍යයන්ගේ කැටගරිස් තියෙනවා. ලැන්ග්වේජ් ශිෂ්‍යයෝ, අන්ඩර් ග්‍රැජුවේට් ශිෂ්‍යයෝ, ඒතර පෝස්ට් ග්‍රැජුවේට්. එතකොට වැඩ කරන කට්ටිය ඉන්නවා.
ඒ වගේම බිස්නස් කරන කට්ටිය ඉන්නවා. බිස්නස් කරන කට්ටිය බැලුවම හුඟක්ම automotive used car export. දැන් මේ කාල සීමාවේදී අපි දකින අර වාහන ආනයනය කිරීමේ තහනමත් එක ටිකක් බිඳ වැටිලා තියෙන්න පුළුවන්. හැබැයි ජපානයේ ඉන්න බොහොම ශක්තිමත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ. එහෙම ශක්තිමත් ව්‍යාපාරිකයෝ ඉන්නවා. අනේ ඇත්තටම මේ ලංකාවට රට වාහන මොටර රථ අපනයනකරුවන්ගේ අඩුවීමෙන් පස්සේ නැවතීමෙන් පස්සේ හරි ඒක නිසා මේගොල්ලන් ඇත්තටම අර කියන්නේ ඉනෝවේෂන් මේගොල්ලන් අපිත් දිරිගැන්නුවේ මමත් දිරිගැන්නුවේ ලංකාව විතරක් බලන්න එපා මුළු ලෝකය බලන්න ගෝලීය ලෙස. ඉතින් හුඟක්ම එක්ස්පෝර්ටර්ස්ලා අපනයනකරුවන් දැන් පිට අනිත් රටවල් වලට කාර් එක්ස්පෝර්ට් කරනවා. නිව්සීලන්තයට, අප්‍රිකාවේ රටවල් වලට, මොරීෂස් ඒ වගේ රටවල් ලෝක වටේම ඇමරිකාවටත් දකුණු ඇමරිකාවටත් ලෝක වටේටම අපේ ලාංකිකයන් මම හිතන්නේ අපේ යූස්කා අපනයන කරන ශ්‍රේෂ්ඨ බැලුවම මම හිතන්නේ ජපානයේ ඉන්න රටවල් හැටියට බැලුවම අපේ රටේ ව්‍යාපාරිකයන් ඉහළම මට්ටමක ඉන්නවා. ඉහළ මට්ටමක ඉන්නවා ලොකු යාජ් තියෙනවා මේවා ලස්සනට වොරන්ටි එක්ක විකුණනවා. ඒ කියන්නේ ඒගොල්ලන් මේවා ටෙස්ට් කරලා අර ජපානයේ අපි දන්නවා මේ සංජීව මහත්මයා මේ දැන් මෝටර රථයක් වැඩිපුර කාලයක් ඒ රටේ වැසියෝ පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි පාවිච්චින් පසු ඔවුන් ඒවා නැවතත් විකිණීමේ ඒ අරමුණ ඇතිව තමයි තියාගන්නේ. අනතුරු අපනයනකරු මේ දේවල් අපනයනය කරන ඔබතුමන් කියන වගකීමක් සහිතව මේ වැඩ කටයුතු කරනවා කියලා. එහෙමයි. වගකීමක් සහිතව දැන් ඒගොල්ලන්ගේ පෞද්ගලික කම්පැනි වල පෞද්ගලික වොරන්ටිය. දැන් ඒක ඒ රටවල් වල ඒ වොරන්ටිය බලනවා. ඉතින් එක කම්පැනි වල වොරන්ටිය බලනවා අවුරුදු දෙකක් ඒගොල්ලන් ගැරන්ටි කරනවා කාර් එක කැඩුනොත් ඒක හදලා දෙන්න. ඉතින් ඒ වගේ ඉනෝවේටිව් අපේ හොඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඇත්තටම හරි සන්තෝෂයි කියන්නේ. ඒ වගේම වැඩ කරන කට්ටියක් ඉන්නවා. අපේ ප්‍රජාව හරි ස්ට්‍රෝං. ඇත්තට ඒක පෙනී ගියේ අපේ ඔලිම්පික් ක්‍රීඩා වෙලාවේ පළවෙනි පාරට රම් පදක්කමත් බ්‍රොන්ස් පදක්කමත් දින්න වෙලාවේ ඔටෝමෝටිව් ඇසෝසියේෂන් එකෙන් කාර් දෙකක් පරිත්‍යාග කරා. මේ තරුණයෝ දෙන්නට රටට ගෙනාවේ අභිමානයට. ඉතින් ඒ වගේ ලාංකිකයෝ අපේ ප්‍රජාව එක්කව වෙලා කරන හොඳ වැඩ රාශියක් තියෙනවා. ඒකට මම ප්‍රශංසා කරනවා. ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නිරතුරුවම කැපවෙන පිරිසක් අපේ සහෘද ශ්‍රී ලාංකික ප්‍රජාව ජපානයේ වෙසෙන අපි දුටුවා මෙතුමන් සඳහන් කළා වගේ පැරලිම්පික් ක්‍රීඩා තරගාවලියේදී අපේ රට ජාත්‍යන්තරයට ගෙන ගිය ජාත්‍යන්තර කීර්තියක් අත් කර දුන්න රන් සහ ලෝකඩ පදක්කම් දිනාගත්තේ ක්‍රීඩකයෝ දෙන්න වෙනුවෙන් මොටර රථ පරිත්‍යාග කරන්න පවා ඔවුන් කටයුතු කළා කියන කාරණාව තමයි සංජය මහත්මයා සඳහන් කළේ. ඔය අතරේ සංජය මහත්මයා මේ අපි තවදුරටත් කතා කළොත් එහෙම දැන් විශේෂයෙන්ම දැන් ඔබතුමන් සඳහන් කළ ක්ෂේත්‍ර ගණනාවක් යටතේ ජපානයේ ශ්‍රී ලාංකිකයන්ට රැකිය අවස්ථා උදා වෙනවා කියලා කියා ගිවින් මේ ආහාර සැකසුම් කර්මාන්ත මේ හැම දෙයක් ඇතුළෙම දැන් අලුතෙන් හඳුනාගත්ත ක්ෂේත්‍ර තවත් මොන හරි තියෙනවද ශ්‍රී ලාංකිකයන්ට වැඩ කටයුතු කරන්න. සමහර විට ඒ ක්ෂේත්‍ර අපේ රටේ එච්චර ප්‍රචලිත නොවෙන්න පුළුවන්. හැබැයි ජපානයේ ඒ සඳහා අවස්ථාවක් තියෙන්නත් පුළුවන්. ජපානයේ අවස්ථාවේ අධික ලෙස කෘෂිකර්මයට. කෘෂිකර්මයේ බෙදෙනවා ශ්‍රේෂ්ඨ දෙකකට. එකක් තමයි වගාව, අනිත් එක තමයි සත්තු වැටි කිරීම. ඒකට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒ වගේම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ. කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ විෂයවන් තියෙනවා ප්ලම්බින් වලට, ඉලෙක්ට්‍රිකල් වලට ඒ වගේ ඒ තමයි සබ් විෂය. ඉතින් ඒවට මේ විභාග ලංකාවේ තියන්න ඒ මිනිස්ට්‍රීස් එක්ක අපි ළඟින්ම වැඩ කරන් යනවා. අවශ්‍යතාවය ඒගොල්ලන්ට අපි පෙන්නනවා. ජපන් ප්‍රයිවට් පෞද්ගලික කම්පැනි එක්ක ළඟින් වැඩ කරනවා. ඒගොල්ලන් අපි ලියුම් ගන්නවා. ඒගොල්ලන් දැන් මෙච්චරක් කට්ටිය ලංකාවේ නිපුණ තත්ත්වයේ තියෙන කෘෂිකාර්මිකයන් මෙච්චරක් ගියන්න ලෑස්ති කියලා. ඉතින් ඒ මාර්ගයෙන් තමයි ඒ ලියුම් පොඩියත් ලංකාවේ කෘෂිකාර්මික ට්‍රේනින් කොච්චර කරනවද? ඒ ඉස්කෝලවල තාක්ෂණික අපේ වොකේෂනල් ඉන්ස්ටිටියුට් වල කොච්චර කට්ටිය කෘෂිකාර්මය පාඩම් කරනවද? ඒ වගේම N5 N4 level කොච්චර කට්ටිය මේ පාඩම් කරනවද කියලා ඒ සංකේත ඒ මිනිස්ට්‍රීස් වලට ලබා දී ඒක තමයි දැන් අපිට කරන්න තියෙන වැඩ. ඒක තමයි අපි කරගෙන යන්නේ. ඒ සඳහා මැදිහත් වීම කටයුතු සහ මැදිහත් වීම අවශ්‍ය ඉන්ෆර්මේෂන් දීලා ඒගොල්ලන්ගේ කන්වින්ස් කරන එක මේ ලංකාව තමයි ඉන්දුනීසියාව නෙමෙයි, කැම්බෝඩියාව නෙමෙයි, වියට්නාම නෙමෙයි, ලංකාවට දෙන්න තනක් කියන එක තමයි අපි කරන ක්‍රියාවලිය.
බොහොම වටිනවා ඒ සියලු කාරණා. ජපන්නු හපන්නු කියලා කතාවක් තියෙනවා. ජපන්නු හපන්නු 5S ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන් බලනවා මේ රැකියාව වෙළඳපොළට අපේ රටින් මේ පිරිස් යනකොට මේ අය තුළ මේ ගති ලක්ෂණ ගතිගුණ තියෙනද 5S ක්‍රමයට හැඩගැහිලාද ඉන්නේ. පිරිමැසුම් බව, තත්වය, ඒ වගේම විනය මේ හැම දෙයක් එක්කම තමයි ජපානයේ රැකියාවක් කරනවා නම් ඔබ පිවිසිය යුත්තේ. අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් පස්සෙත් කතා කරමු ජපානයේ ශ්‍රී ලංකා තානාපතිතුමත් එක්ක. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිතුමන් සංජීව ගුණසේකර මහත්මයා 7 වෙනි පැයට එකතු වෙන්නේ. එතුමන් එක්ක බොහෝ දේ කතා කළා ජපානයේ සහ අපේ රට අතර තියෙන සම්බන්ධියාව. ඒ වගේම දැන් අලුතෙන් කොයි ආකාරයෙන්ද ඒ අපේ සහයෝගීතාව උපනංවමින් අපේ රටට ආධාර ලැබෙන්නේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම අපේ රටේ ශ්‍රී ලාංකික ප්‍රජාවට ජපානයේ තියෙන රැකියා අවස්ථා මේ සියල්ල පිළිබඳව කතා කළා. සංජීව මහත්මයා අනාගතයේ වෙනුවෙන් දැන් ඔබතුමන් ජපානයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා බොහෝ බලාපොරොත්තු ඇති රට වෙනුවෙන් යමක් කරන්නට ඔබට ලොකු කැමැත්තක් ලැබියාවක් ඇති සහ මේ කොහොමද මේ දේවල් කළමනාකරණය කරගනිමින් අපේ රට ඉහළට නංවන්න වැඩ කටයුතු කරන්නේ. දැන් ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න විශේෂයෙන් බොහෝ දෙනෙක් කැප වෙන මොහොතක් දැන් ඒ වගේ වෙලාවක රටේ අනාගතය සුබවාදී කරන්න කොයි වගේ බලාපොරොත්තුවක්ද තියෙන්නේ අනාගතය වෙනුවෙන්? රටේ අපි ඔක්කොම දන්නවා දැන් තියෙන ප්‍රශ්නේ විදේශ විනිමය ප්‍රශ්නේ. ඒ විදේශ විනිමය ප්‍රශ්නයේ උඩ මුදල් ඇමතිතුමත් ජනාධිපතිතුමත් අපිට දීලා තියෙන උපදෙස් තමයි ආයෝජන ලංකාවට ගෙනෙන ආයෝජන ගැන ඉතා සලකන්න කියලා. ඒ නිසා මේ ලංකාවට එන ආයෝජන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පබ්ලික් ඉන්වෙස්ට්මන්ට්, එකක් තමයි ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට්. එතකොට ජයිකා ජපාන ගත්තොත් ජයිකා වගේ ආයතන තමයි ඒ පබ්ලික් ඉන්වෙස්ට්මන්ට් වලින් දෙන ආයෝජන. ඒවා ටිකක් කල් යනවා. ඒවා මෙටීරියලයිස් වෙන්න. ඉතින් අපි ඒකත් වැඩ කරනවා. ඒ වගේම ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට්. ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් ඊට වඩා කෙටි කාලීනව අපිට විදේශ විනිමය ඉක්මනට ලබා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම මත 2030 වෙනකොට 70%ක් රිනියුබල් එනර්ජි කියන ඒ concept ඒ මතය ජපානයේ විකුණන්න පුළුවන් ඒගොල්ලන්ව කන්වින්ස් කරන්න පුළුවන් හොඳ මතයක්. මොකද ජපානයේ මුළු ආර්ථිකයම දැන් green economy එකට හැරිලා තියෙන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ප්‍රායෝගික පහුගිය කාලේ මේ උද්දමනය වෙනකොට අවදමනය වුණේ ජපානයේ මිල එන්නෙන් අඩු වෙනවා භාණ්ඩවල. මේ තත්ත්වයත් එක්ක විශේෂම දැන් ඔවුන්ගේ ආර්ථික කළමනාකරණය මේ හැමදේම බොහොම විශිෂ්ට මට්ටමක තියෙනවා. දැන් නැවතත් ජපාන ආර්ථිකය ප්‍රසාරණය වෙනවා කියලා තියෙනවා. මේ හැමදේත් එක්කම මේ දැන් ඔබතුමන් ආයෝජන පිළිබඳව කතා කළා. දැන් ආයෝජකයෝ නැද්ද ජපානයේ අපේ රටට එන්න? ආයෝජකයෝ ඉන්නවා. ඉතින් ඒ ආයෝජකයන්ට ලංකාව හරි විදිහට පෙන්වන්න ඕනේ. ඒක තමයි අපි කරන්නේ. එම්බසිනුත් මමත් පෞද්ගලිකව ඒ ආයෝජිත චෙයාමන්ලව CEO ලව මේ ලොකු කම්පැනි වල හම්බ වෙලා ලංකාව අපි කම්පෙයාර් කරනවා අනිත් දකුණු ආසියා රටවල් එක්ක. අපේ කොස්ට් එක, අපේ ප්‍රොඩක්ටිවිටි එක අපි ටාගට් කරනවා එක ශේෂ්ත්‍ර. හැම ශේෂ්ත්‍රෙම ලංකාවට කරන්න බෑ. අපි ස්පෙෂලායිස් වෙන ශේෂ්ත්‍ර කීපයක් තියෙනවා අපි ටාගට් කරන. වැඩියම IT ෆීල්ඩ් එක, middle to high technology manufacturing. ඒ වගේම මේ රිනියුබල් එනර්ජි. ඉතින් අපි දැන් එන මාස කිහිපෙදී අදත් පළවෙනි වරට මේ මාස 11 මම හිතන්නේ පළවෙනි වරට ජපානයේ ලොකුම කොම්පැනි 10න් එකක් අවුරුදු 100කට වඩා පැරණි බිලියන 70ක වත්කම් තියෙන කම්පැනි එකක් wind power සුළං විදුලි බල. ඔව් සුළං විදුලි බල 200 මෙගාවට් ප්ලාන්ට් එකක් බැලීමට ඒ මුළු ආසියාවේ හෙඩුත් එනවා ටීම් එකක් එනවා 5 දෙනෙක්. ඒකත් ෆ්ලෝටිං සෝලර් අලුත්ම තාක්ෂණය සහ නව ප්‍රවණත අලුත් ට්‍රෙන්ඩ් එක ලංකාවේ තියෙන පොටෙන්ෂියල් එක බලන්න එනවා. මේ කොම්පැනිය ලංකාව විදුලිමත් කරන්න පුළුවන් 4 ගුණයක් ලෝක වටේ පවර් රිනියුබල් එනර්ජි මාර්ගයෙන් නිපුණනවා. මුළු ලංකාවේ විදුලි අවශ්‍යතාව වගේ 4 ගුණයක් නිෂ්පාදනය කරනවා. මේ එක කොම්පැනිය ලොකු. පැහැදිලිව මේ දැවැන්ත ආයෝජන
මේ සියල්ල අපි විශේෂයෙන්ම දැන් මේ කටයුතුත් එක්ක දැන් මෙතුමන් කිව්වා වගේම අපේ රටට ආයෝජන අවශ්‍යයි විදේශ විනිමය උත්පාදනය කරගන්න. ඔය අතරේ මේ සංජීව මහත්මයා අවසාන වශයෙන් අපි කතා කරන්න ඕනේ දැන් අපි දැක්කා අපේ රටට රූපවාහිනී තාක්ෂණයක් ජපානයෙන් වැඩි වශයෙන් ආව විවිධ තාක්ෂණික අතීතයේ අපි දැක්ක රූපවාහිනී යන්ත්‍ර පවා අපේ රටට ආවේ ජපානයෙන් විවිධ විදුලි උපකරණ මේ සියල්ල දැන් වර්තමානයේ වෙනකොටත් ලොකු ඉල්ලුමක් තියෙනවා මේ දේවල් වලට. කොහොමද දැන් විදේශ විනිමය ගැටලුව අපි දන්නවා. හැබැයි මේ දැන් ඔබතුමන් ඇතුළු පිරිසගේ සහයෝගීතාවෙන් අපේ රටේ දැන් ඔය මේ නිෂ්පාදන කර්මාන්ත ශාලා හැම ආරම්භ කරන්න හැකියාවක් නැද? බොහෝ දෙනෙක් පහුගිය කාලේ කිව්වා වාහන මේ බොහෝ ප්‍රමාණයක් ජපානයෙන් අපිට එන්නේ. හැබැයි අපේම රටේ නිෂ්පාදනය කරන වාහනයක සිහිනයක් පිළිබඳව ලොකු කාලෙක ඉඳන් බලාපොරොත්තුවක් තිබ්බා. දැන් මේක ටික මල් පැල ගැන්වීමෙන් යනවා. හැබැයි මේ දේවල් මහා පරිමාණයෙන් සිද්ධ වෙන්න ඕනේ. මෙවැනි අවස්ථාවක් තියෙනවද ඉදිරියේදී? එහෙම තියෙනවා. ඒ තියෙන්නේ මෙහෙමයි ඩිජිටල් ටීවී ඒක නැවතිලා තිබ්බේ. නමුත් අපි ඒක ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දක්ම මත ඒක ආපහු පටන් ගත්තා. ජායිකා ඒක ෆන් කරන්න අප්‍රූව් කරලා තියෙන්නේ අපිට. ඉතින් ඒ ඩිජිටල් ටීවී එකෙන් මම හිතන්නේ තව අපිට ව්‍යාපෘති කීපයක් එයි. ඒ වගේම අපි ලංකාව විකුණන්නේ ලංකාව පමණක් නෙමෙයි. ලංකාවේ මැනුෆැක්චර් කරලා අපි තමයි එකම රට ලෝකේ ඉන්දියාවත් පාකිස්තානයත් සමග ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් දෙකක් තියෙන වෙනවා. ඉතින් ඒ කියන්නේ 1.5 බිලියන් තමයි කන්සියුමර් මාකට් එක. ඉතින් අපි ලංකාව විකුණනට කියන්නේ ලංකාවේ මැනුෆැක්චර් කරලා මේක පංගුවක් හුඟක් වෙලාවට ලංකාවේ ඉඳන් ඉන්දියාවට යවන ගාස්තුව අඩුයි. ඉන්දියාවේ පංගුවක් ස්ටේට් එකේ ඉඳන් අනිත් ස්ටේට් එකට ලොරි යවනට වඩා. ඉතින් අපි කියන්නේ ලංකාව මේක් ශ්‍රී ලංකා your manufacturing hub. මොකද ලෝකේ ඉන්ද හොඳම තැන් පහෙන් එකක් වැකේෂන් කරන හොඳම තැන් පහෙන් එකක්. ඉතින් ලංකාව වගේ රටක ජීවත් වෙලා මැනුෆැක්චර් කරලා ඉන්දියාවටත් පාකිස්තානයටත් බංග්ලාදේශයටත් රටවල් වලට අපිට අපනයන කරන්න පුළුවන්. ඔව් කියාලි මේ අපි සංචාරක කර්මාන්තය දැක්කම ජපානයෙන් බොහෝ පිරිසක් එනවා අපේ රටට විශේෂයෙන්ම බුදුදහමට සම්බන්ධ නිසා බොහෝ ජපන් ජාතිකයන් කැමතියි අපේ රටට. දැන් සංචාරක කර්මාන්තයේ ටිකකට අඩාල වෙලා තියෙන හැබැයි කොරෝනා වසංගත ව්‍යාප්තිය අඩුවීමත් එක්ක පහව යාමත් එක්ක සංචාරකයෝ පැමිණීමේ වර්ධනයක් තියෙයිද කොහොමද? වර්ධනයක් තියෙනවා. ඒකත් අපි ටාගට් කරලා අපි මාකට් කරන ලංකාව as a wellness center, wellness capital. මොකද ආයුර්වේද හරි ජනප්‍රියයි. හරි ජනප්‍රියයි ජපානයේ. ඒ වගේම සෆාරි ඉකෝ ටූරිසම් අපි මම හිතන්නේ එන මාස 3ේදී ජපානයේ ක්වොරන්ටයින් එක අඩු වුණ ගමන්ම එන ලංකාවට ජපන් ටූරිස්ට්ලා එන ගාන සංඛ්‍යාව හුඟක් වැඩි වෙයි. හොඳයි. ජපානයේ බොහෝ ඉල්ලුමක් තියෙන අපේ රටේ ආයුර්වේද නිෂ්පාදන වලට අපි දැක්ක පහුගිය කාලේ පුරාම අර යකඩ අවශ්‍යතාවය සපුර ගන්න මුරුංගමේ කොළ අපි පාවිච්චි කරපු නැති දෙයක් අතීතයේ බොහෝ දෙනෙක් පාවිච්චි කළා අපේ අම්මලා තාත්තලා මේ අපේ මුතුන් මිත්තෝ පාවිච්චි කරපු දෙයක් හැබැයි ජපානයේ ඉහළ ඉල්ලුමක් තියෙන මේ පොඩි දේවල් මේ දේවල් අපනයනය කරන්න නව නිෂ්පාදන ඇති කරන්න අපිට හැකියාව තියෙනවා මේ තුලින් රටක් විදියට ඉස්සරහට යන්න අපිට හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා ඒ සඳහා ජපානයේ සහ අපේ රට අතර පාලමක් හදන්න ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව ගුණසේකර මහත්මයා ඉදිරියටත් කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. අපිත් එක්ක 2-3ට 7 වෙනි පැයේ සමගින්. ස්තුතියි. අපි සූදානම් හිතවතුනි ඔබ ඉනිවසින් සමුගන්න අදට 7 වෙනි පැය මේ විදියට අවසන් කරන්න සූදානම් වෙන්නේ. යලිත් හෙට උදේ 7ට අපි ඔබව මුණ ගැහෙනවා. ඔබට සුබ දවසක්.